ගරු කතානායකතුමනි, ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් සකස් කරන ලද ජාතීන් හා ආගම් අතර මිත්‍රත්වය වර්ධනය කරමින් නව ත්‍රස්තවාදය හා අන්තවාදය මුළුන් උපුටා දැමීමට අවශ්‍ය වන පරිදි ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට අදාළ නීති රීති සම්පාදනය සහ ක්‍රියාත්මක කරවීමේ යෝජනාවලිය මම ඉදිරිපත් කරන්න කැමැති. ගරු කතානායකතුමනි, පසුගිය 4/21 ප්‍රහාරයේ සැලසුම් කර තිබුණු ආකාරය විමර්ශනාත්මකව බලන කල පෙනී යන ප්‍රධාන කරුණු කිහිපයකි. පළමුව එම ප්‍රහාරය මගින් රටේ ජාතික ආරක්ෂාව ප්‍රශ්න කරනු ලැබීය. තවදුරටත් එමගින් රටේ ජාතික ආරක්ෂාව උදරයේ හෙළු ප්‍රමාණය දෙස බලන විට ජනතාව තුළ ගොඩනැගුණු අනාරක්ෂිත බව පිළිබඳව හැඟීම සහ ව්‍යාකූල මානසිකත්වයේ බලාපොරොත්තු විය හැකි වූ තත්වයකි. රටක ජාතික ආරක්ෂාව අන්සියලු ප්‍රමුඛතාවන්ට ඉහළින් පවතින බව එම සිදුවීම යලිත් අප හමුවේ තහවුරු කළේය. ත්‍රස්තවාදයේ පරාජය කිරීම සඳහා අප රට දශක 3ක් පුරා සටන් වැදී ඉන් විශිෂ්ට ජයක් ලබා තිබුණද පාස්කු ප්‍රහාරය අප එතෙක් මුහුණ දී තිබූ සාම්ප්‍රදායික ත්‍රස්තවාදයට වඩා වෙනස් ස්වභාවයක් ගත්තකි. ඒ අනුව අප පළමු කමිටු රැස්වීමේදී යෝජනා කරන ලද්දේ මෙම කමිටුව තුළ මින් ඉදිරියට මුස්ලිම් ත්‍රස්තවාදය හෝ ඉස්ලාම් ත්‍රස්තවාදය වැනි පද භාවිතය නුසුදුසු බවත් ඒ වෙනුවට පාස්කු ප්‍රහාරය යනු ශ්‍රී ලංකාවට එල්ල වූ නව ත්‍රස්තවාදයේ පදනම් කරගත් ප්‍රහාරයක් බවත්ය. ත්‍රස්තවාදය පිළිබඳව අධ්‍යයනය කරන විද්වතුන් 90 දශකයේ මුල් භාගයේ සිට ලෝකයේ ගොඩනැගුණු ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වර්ගීකරණය කිරීමේදී නව ත්‍රස්තවාදයේ යන යෙදුම් භාවිතයට ගෙන තිබේ. විශේෂයෙන්ම එම දශකයේ තුල ලොව පුරා ප්‍රචලිත වූ බොහෝ ත්‍රස්ත ක්‍රියාවන්ට වගකිව යුතු වන්නේ මුස්ලිම් ත්‍රස්ත සංවිධාන වන බවද නොරහසකි. කරුණු සුපරීක්ෂාව සොයා බැලූ අප කමිටුවට පෙනී ගිය ආකාරයට රටේ බහුතර ජනතාව අතර එකිනෙකා කෙරෙහි සැකයට තුඩුදෙන ආකාරයේ මුස්ලිම් ජන සමාජයට සුවිශේෂී වූ බොහෝ අනපනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගෙන තිබුණේ පෞද්ගලික මන්ත්‍රී යෝජනා ලෙස මිස මුස්ලිම් සමාජයේ පුළුල් වූ සංවාදයක ප්‍රබල අවශ්‍යතාවක හෝ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස නොවේ. වර්තමානයේ වන විටත් පාස්කු ප්‍රහාරය වැනි නවමාදිලියේ ත්‍රස්තවාදයට මුහුණ දුන් ලෝකයේ රටවල් ගණනාවක්ම හඳුනාගත හැකිය. එමෙන්ම තවත් බොහෝ රටවල් එල්ල විය හැකි නව ත්‍රස්තවාදී ප්‍රහාරයකට පූර්ව සූදානමකින් සිටී. 90 දශකයෙන් මෙපිට ආරම්භි නව ත්‍රස්තවාදයේ සහ ඊට පෙර සිට පැවති ත්‍රස්තවාදයේ අතර පැහැදිලි වෙනස්කම් ගණනාවක්ම හඳුනාගත හැකිය. සාරාංශයක් ලෙස දක්වතොත් නව ත්‍රස්තවාදයේ දේශ සීමා නැත. දේශපාලන දෘෂ්ටියක් විසින් මෙහෙයවීමක්ද නැත. පැහැදිලි සංවිධානාත්මක ව්‍යුහයක් හෝ නායකත්වයක්ද නොතිබිය හැකිය. රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් සාකච්ඡා මේසේදී විසඳා ගැනීමට තරම් පැහැදිලි දුක් ගැනවිලි හෝ ඉල්ලීම්ද නැත. එහෙත් ආගමික මුතුවක් මත සිය ජීවිතය පවා නසා ගැනීමට තරම් අභිප්‍රේරණය වූ තනි පුද්ගලයන් හා කුඩා කණ්ඩායම් වශයෙන් ක්‍රියාත්මක වන පිරිස් මේ තුල හඳුනාගත හැක. ජාතික ආරක්ෂා පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව මෙම යෝජනා මාලාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලබන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයටත් පෙර සිටම රටේ ප්‍රධාන ජනවර්ග තුන අතර සමගිය සහජීවනය සහ සංහිඳියාව විටින් විට බිඳ දැමූ සියලු සංසිද්ධීන්ගේ මූල බීජ පිළිබඳවද පුළුල් අවධානයක් යොමු කරමිනි. එහිදී විශේෂයෙන්ම ජාතික ආරක්ෂාව නැමැති මූලික සාධකයේ සිට 90 දශකයේ අගභාගයේ සිට රට තුළ ගොඩනැගුණු යාඥා මධ්‍යස්ථාන තහනම් කිරීමේ ඉඳන් ගරු කතානායකතුමනි, මද්‍රසා පාසල් දක්වා පරාසයක අපි මේ කමිටු වාර්තාවෙන් සාකච්ඡා කරලා තියෙනවා. තොරතුරු තාක්ෂණයේ දියුණුව මගින් සමාජ ප්‍රගමනය සඳහා සුවිසල් මෙහෙයක් ඉටු කරන බව යථාර්ථයක් වුවද එම නව තාක්ෂණය අන්තවාදයේ සහ නව ත්‍රස්තවාදයේ ව්‍යාප්තිය සඳහා අවභාවිතා කරන ප්‍රධාන ක්‍රියාවලියක් බවද කමිටුවේ අවධානයට ලක්විය. දේශ සීමා අතික්‍රමණය කිරීමට එම තාක්ෂණයට ඇති හැකියාව විශේෂයෙන්ම ජාතික නීති රීත රාමුවෙන් ඔබෙහි සිට ජාතික රාජ්‍යයන්හි ක්‍රියාකාරීත්වයට බලපෑම් කිරීමට ඊට ඇති හැකියාව පිළිබඳව කමිටුවේ අවධානය යොමු විය. ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව විසින් ඉදිරිපත් කරනු ලබන මෙම වාර්තාව ශේෂ්ඨ කීපයක් ආවරණය කරයි. එහිදී ජාතික ආරක්ෂාවට අදාළ අනපනත් සහ ප්‍රතිපත්තිමය සංශෝධන නීති පද්ධතිය තුළ සිදුවිය යුතු වෙනස්කම් විවිධ විෂයන් බහරව ක්‍රියා කරන අමාත්‍යාංශ දෙපාර්තමේන්තු සිවිල් සංවිධාන පුරවැසියන් ආදී සමාජයේ විවිධ ස්තරයන් මගින් ක්‍රියාවට නැංවිය යුතු කාර්යභාරයන් සහ වගකීම් යෝජනා මාලාවක්ද මීට ඇතුළත් තිබේ. එමෙන් රාජ්‍ය ආරක්ෂාව, මහජන ආරක්ෂාව, ජනමාධ්‍ය, විදුලි සංදේශ, අධ්‍යාපනය, ආගමික සහ සමාජ සංස්ථාවන්හි පවතින විවිධ භාවිතාවන් ආවරණය කෙරෙන පරිදි නිර්දේශ ඉදිරිපත් කර තිබේ. මෙම වාර්තාවෙහි ජාතික ආරක්ෂණයේ ව්‍යුහයන් ශක්තිමත් කිරීම, අන්තවාදයේ පැතිර යාම වැළැක්වීම, ත්‍රස්තවාදයට අනුබල දෙන මූල්‍ය සම්පාදනයේ මැඩලීම, අවදානම් තත්වයන්ට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වර්ධනය කිරීම, ආවේක්ෂණ ශක්්‍යතා වර්ධනය, අවදානම් පුරෝකථනය සංනිවේදන තාක්ෂණය සහ දත්ත විද්‍යාත්මක ශක්තිය වර්ධනය, ජාතික සහ ජාත්‍යන්තර නව ත්‍රස්තවාදී අභියෝග පිළිබඳව ඇති අධ්‍යයනයන්, අත්දැකීම් සහ දැනුම වර්ධනය,
අන්තවාදයට ආධාරක විය හැකි ආයතනික සහ පුද්ගල අභියෝග මර්ධනය සමග අන්තර්වාග්නික සහ අන්තර් සාමීක අනවබෝධය යන සැක දුරු කිරීම ඉලක්ක කරගත් වැඩසටහනක් ආදී සර්ව ප්‍රවේශයන් යටතේ නිර්දේශ ඉදිරිපත් කර තියෙනවා. ඒ අනුව ගරු කතානායකතුමනි අවසන් වශයෙන් අපේ මේ කමිටු වාර්තාව තුළ අපි අවධානය යොමු කරලා තියෙනවා අධ්‍යාපන ශාස්ත්‍රයේ විය යුතු වෙනස්කම් විශේෂයෙන් මද්‍රසා පිළිබඳව රටේ විවිධ ආකාරයේ මතවාද තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අපි කමිටුව විශේෂ අවධානයක් යොමු කරලා නිර්දේශ ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම අනන්‍යතාව තහවුරු කර ගැනීමට නොහැකි මුහුණු ආවරණ බුර්කා පිළිබඳ ප්‍රශ්නය ආවා. නමුත් අපි බුර්කා කියන වචනේ පාවිච්චි කළා නැහැ. මම අදහසක් හැටියට කිව්වේ ඒක ඒ අනන්‍යතාව තහවුරු කර ගැනීමට නොහැකි මුහුණු ආවරණ තහනම් කිරීම ජාතික ආරක්ෂක ප්‍රතිපත්තිය හා සම්බන්ධ මම හිතන්නේ අනපනත් ගණනාවක් එතුම්පත් අවස්ථාවේ තියෙනවා. ඒවා විය යුතු සංශෝධන පිළිබඳ අපි අවධානය යොමු කරලා තියෙනවා. ජාතික හා ජාත්‍යන්තර නව වර්ධනයන්ට අනුකූලව ආගමන හා විගමන නීතිය සංශෝධනය කිරීම විද්‍යුත් මුද්‍රිත හා සමාජ මාධ්‍ය වල විය යුතු වෙනස්කම් විශේෂයෙන්ම සමාජ මාධ්‍ය පිළිබඳ තියෙන ප්‍රශ්නේ මේ නව ත්‍රස්තවාදයත් එක්ක බැඳිලා තියෙන අන්තවාදී මතවාදත් එක්ක ඒ පිළිබඳව අපි නිර්දේශ ඉදිරිපත් කරලා තියෙනවා. මුස්ලිම් විවාහ දික්කසාද නීතිය සංශෝධනය විය යුතු ආකාරය ගැන අපි නිර්දේශ ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම මුස්ලිම් සමාජයේ සිවිල් සමාජයේ දුර්වල වීම අපේ සිංහල දෙමළ සමාජයට සාපේක්ෂව මුස්ලිම් සමාජයේ සිවිල් සමාජයේ ක්‍රියාකාරීත්වයේ දුර්වල බවක් තියෙනවා. මේ බොහෝ කරුණු පිටුපස්සේ ඒ කාර්යයක් තියෙනවා. ඒ නිසා මුස්ලිම් සමාජයේ සිවිල් සමාජයේ බලගැන්වීම පිළිබඳව අපි නිර්දේශ ඉදිරිපත් කරලා තියෙනවා. රාජ්‍ය නුවණ සංවිධාන ලේකම් කාර්යාලයේ බලගැන්වීම සහ නීතිගත කිරීම වකුප් පනත සංශෝධනය කිරීමේ කාලීන අවශ්‍යතාව ගැන අපි කතා කරලා තියෙනවා. ඒ වගේම වාර්ගික හා ආගමික පදනමෙන් දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම පිළිබඳ ප්‍රශ්නය අපේ අවධානයට යොමු වෙලා තියෙනවා. නිර්දේශ ඉදිරිපත් කරලා තියෙනවා. ශ්‍රී ලංකා අනන්‍යතා අංකය සහිත උප්පැන්න සහතික නිකුත් කිරීම ශ්‍රීන් අංකය පිළිබඳ ප්‍රශ්නය යම් කිසි මට්ටමකට නිර්දේශයක් ඉදිරිපත් කරලා තියෙනවා. සියලු ආගම් එක්කල සර්වාගමික කටයුතු අමාත්‍යාංශයක් පිහිටුවීම ඒ වගේම අන්තරාගමික සහජීවනයේ තහවුරු වන පරිදි ආගමික මධ්‍යස්ථාන හා දහම් පාසල් ඉදිකිරීම හා පවත්වා ගැනීම සමග හලාල් සහතිකකරණ ක්‍රියාවලිය පිළිබඳව අපි නිර්දේශ ඉදිරිපත් කළා තියෙනවා. මේ සියලු නිර්දේශ අපි පාර්ලිමේන්තුව මගින් කැබිනට් මණ්ඩලයටත් ඉදිරිපත් කරනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ නිර්දේශ වල සාධනීය කරුණු සැලකිල්ලගෙන විවිධ ආගමික සහ වාර්ගික කණ්ඩායම් අතර මතුවලා තියෙන අනවබෝධය සහ දුරවබෝධ තැන් මගහරවා ගැනීමට මේ ඉදිරිපත් කරන නිර්දේශ යම්කිසි පිටුවහලක් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. බොහොමත් ස්තුතියි.